සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඇල්කීන සාන්ද්‍ර සල්ෆරික් සමග දක්වන ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියා. ගිය පාඩමේදී අපි සාකච්ඡා කළේ ඇල්කීන බ්‍රෝමින් සමග ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියා යාන්ත්‍රණ. ඇල්කීන වල ඉලෙක්ට්‍රෝපිලික ආකලන ප්‍රතික්‍රියා. බලමු මේ පාඩමේදී ඇල්කීන වලට සාන්ද්‍ර සල්ෆරික් දැම්මන් පස්සේ ප්‍රතික්‍රියා සිදුවන ආකාරය. සාන්ද්‍ර සල්ෆරික් ඇල්කීනයකට එකතු කළ විට මාර්කොනිකොව් නීතිය පරිදි හයිඩ්‍රජන් වැඩි කාබන්ට H සම්බන්ධ වන අතර හයිඩ්‍රජන් අඩු කාබන් වලට SO3H කාණ්ඩය සම්බන්ධ වෙනවා. මේ බලන්න. සල්ෆරික් වල ව්‍යුහය මේ තියෙන සල්ෆරික් ද්විභාෂික අම්ලය මේ ආකාරයට මේ බන්ධනය විච්ඡේදනය වීමෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගත්තම H ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන රහිතව H ධන. මෙතන H ධනායනයක් ඉතිරි වෙන කොටස මේ ආකාරයි. OH O මත ඍණ මේ විදිහට න්‍යුක්ලියර් ෆයිලයක් මේක. ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙනවා. මේ කොටස අපි කියන්නේ බයිසල්ෆේට් නැත්නම් හයිඩ්‍රජන් සල්ෆේට්. නමුත් ලියන්න මේ විදිහට. O SO3H O SO3H O මත ඍණ. මෙන්න මේ ප්‍රභේදය. ඒ තමයි සල්ෆරික් අයනීකරණයෙන් ලැබෙන H ධන සමග අනිකුත් ප්‍රභේදය. හයිඩ්‍රජන් සල්ෆේට් නමිනුත් හඳුන්වන්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆේට් ඍණාරෝපණය දෙන ඔක්සිජන් මත හොඳට මතක තියාගන්න. දැන් මේ සාන්ද්‍ර සල්ෆරික් අපි ඇල්කීන එකට දැම්මොත් සාන්ද්‍ර සල්ෆරික් අපි මේ වගේ ඇල්කීන එකට දානවා. ඇල්කීන එකට දැම්මොත් H2SO4 සාන්ද්‍ර සල්ෆරික් සාන්ද්‍ර සල්ෆරික් දැම්මම මෙතන ඉලෙක්ට්‍රෝෆයිල් H දාන OSO3H න්‍යුක්ලියර් ෆයිල්. තොට ඉලෙක්ට්‍රෝපිලික ආකලනයක් වෙන්නේ මේකදී ද්විත්වබන්ධනයේ එක කාබන් එකකට H එක සම්බන්ධ වෙනවා. අනිත් කාබන් එකට OSO3H සම්බන්ධ වෙනවා. ඔබ මේ ප්‍රතිඵලය ලියනකොට මේ ආකාරයට ලිවිය යුතුයි. මේ ආකාරයට කිසි විටකවත් ළමයි මේ පිළිතුර ලියන්න එපා. CH2 CH2 H HSO4 ඔබ හොඳාකාරව දන්නවා සල්ෆරික් අයනීකරණය වීමෙන් H ධන සහ HSO4 ඍණ කියලා. එහෙම දැනගත්තට හරියටම දැනගන්න ඕන HSO4 ඍණ හයිඩ්‍රජන් සල්ෆේටේ ඍණාරෝපණයේ තියෙන කොතනද කියලා. ඍණාරෝපණයේ තියෙන ඔක්සිජන් මත. තේරුණාද? එතනින් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මෙහෙම ලිව්වොත්
ලකුණු දීම ප්‍රතික්ෂේප කරනවා. මේකේ වැරද්දක් තියෙනවා. එනිසා මේ ආකාරයේ පිළිතුරු ඉදිරිපත් කළ යුතුයි. සාන්ඩ්‍ර සල්ෆරික් ඇල්කීනයකට දැම්මන් පස්සේ දිත්ත බන්ධනේ එක තැනකට එච්චන මාර්කොනිකොෆ් නීතිය අනුව අනිත් කාබන්ට OSO3H සම්බන්ධ. දැන් බලන්න මෙතන මේ බලන්න මාර්කොනිකොෆ් නීතිය පරිදි හයිඩ්‍රජන් වැඩි කාබන්ට H සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් අඩු කාබන්ට OSO3H සම්බන්ධ වෙනවා. මේ බන්ධනය කැඩෙන හැටි පෙන්වන්නේ. යාන්ත්‍රණය මේ පෙන්වන්නේ. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුර නැහැ. ඒ ප්‍රතිඵලය මේ H මත ධන ද්‍රවයක් H මත ධන ද්‍රවයක් ඔක්සිජන් මත ඍණ ද්‍රවයක්. ඒ නිසා ධන ද්‍රවය වෙතට 5 ඉලෙක්ට්‍රෝන යොමු වීමෙන් මෙතනට මේ ආකාරයට CH3 CH ධන CH2 කියන එක CH3 වෙනවා. OSO3H මෙතිය මෙතන සෑදෙන්නේ OSO3H O මත ඍණාරෝපණය තියෙන්නේ. මේ පළවන පියවර මේ දෙවන පියවර මේ බලන්න නියුක්ලියර් ෆයිලය පහර දෙනවා මෙතනට. පහර දීලා සෑදෙනවා CH3 CH CH3 OSO3H ළමයිනේ යාන්ත්‍රණ වර්ගය කුමක්ද? කියන්නේ යාන්ත්‍රණ වර්ගය බලන්න මුලින්ම සම්බන්ධ වෙන්නේ කවුද? H මෙතනට. H ධනයි. දෙවනුව සම්බන්ධ වෙන්නේ මොකක්ද? OSO3H ඍණ කාණ්ඩය. පළමුව ඉලෙක්ට්‍රෝෆයිලය. සල්ෆරික් සම්පූර්ණයෙන්ම දිත්ත බන්ධනය හරහා ආකලන වෙනවා. මෙතෙන්ට H එක මෙතෙන්ට OSO3H කාණ්ඩය. සල්ෆරික් ආකලනය. ඉලෙක්ට්‍රෝපිලික ආකලනය. මේ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝපිලික ආකලනය. සක්‍රිය කාරකය H ධන. මෙන්න සක්‍රිය කාරකය H ධන. යාන්ත්‍රණ වර්ගය ඉලෙක්ට්‍රෝපිලික ආකලන. සක්‍රිය කාරකය H ධන. මෙතිය යාන්ත්‍රණයේ සක්‍රිය කාරකය H ධන. දැන් පැහැදිලිද? මාර්කොනිකොෆ් නීතියට අනුකූලව ලියත් යාන්ත්‍රණය හොඳට මතක තියාගන්න. ලියන ආකාරය මේ OH බන්ධනය කැඩෙනකොට 5 ඉලෙක්ට්‍රෝනාව H වෙත යොමු වීමෙන් මේ H එක මෙතන සම්බන්ධ කරගන්න. දැන් බලන්න ඊළඟ අවස්ථාව සිසිල් සාන්ද්‍ර සල්ෆරික් අම්ලය හරහා සිසිල් සාන්ද්‍ර සල්ෆරික් අම්ලය හරහා ඇල්කීනය ඇවීමෙන් හෝ ද්‍රව ඇල්කීනය භාවිතා කිරීමෙන් ප්‍රතික්‍රියාව සිදු කළ හැකි අතර අවසානයේදී ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේට් alkyl hydrogen sulfate ඵලය සෑදේ. මෙතින් මේක alkyl hydrogen පොදුවේ නමක් පාවිච්චි කරන alkyl hydrogen sulfate මේ තමයි අවසානයේදී සෑදෙන ඵලය. මෙම ඵලය ජලයෙන් තනු කර ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේට් නැමැති ඵලය ජලයෙන් තනු කළාම
ජල විච්ඡේදනය වී ඇල්කොහොලය ලබා දී. මේ බලන්න. මෙන්න ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේට්. මේකට එකතු කරනවා ජලය. ජලය එකතු කළාම ජලය මගින් මේක දෙකට කැඩෙනවා. ජල විච්ඡේදනය වෙනවා. මේ ජලයේ H එකයි OH එකයි. මේ ජලයේ H එක මේ OH එක. මේක හයිඩ්‍රජන් සල්ෆේට් නේ. ඒ හයිඩ්‍රජන් සල්ෆේට් වලට H එක සම්බන්ධ කරන්නේ. HSO4 රිනයනේට H එක සම්බන්ධ කරන්නේ. එතකොට H2SO4 හැදෙනවා. මේ තියෙන්නේ. මේ H එක සම්බන්ධ කළාම මෙතනින් එනවා H2SO4 සල්ෆරික්. OH ඛණ්ඩය මේ හයිඩ්‍රෝකාබන් කොටසේ කාබන්ට සම්බන්ධ වීමෙන් සෑදෙනවා මධ්‍යසාරය. බලන්න. ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆරික් එකතු කළාම ඇල්කීන සාන්ද්‍ර සල්ෆරික් එක ආකලන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝෆිලික් ආකලනය. ආකලනයේදී මාකෝනිකෝෆ් නීතියට අනුව ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට OSO3H මේකට ජලය එකතු කළාම OH වෙනවා. ජල විච්ඡේදනයේ අවසානයේදී අවසන් ඵලය ඇල්කොහොලයක් වන අතර සාන්ද්‍ර සල්ෆරික් ආකලනය වීම මාකෝනිකෝෆ් නීතියට අනුකූලව සිදු වෙනවා. අවසාන ඵලය සලකන විට ඇල්කීනයට HOH ඒ කියන්නේ ජලය මාකෝනිකෝෆ් නීතියට අනුකූලව ආකලනය වී අවසානයේදී මධ්‍යසාරයක් සෑදිලා තියෙනවා. බලන්න මේ. මෙතන ද්විත්ව බන්ධනයක් තිබුණේ. එතකොට අවසානයේදී වෙලා තියෙන්නේ මේ බලන්න CH3CH ද්විත්ව බන්ධනයේ CH2 පළවන පියවර සාන්ද්‍ර සල්ෆරික්. එතකොට H එක මෙතෙන්ට එනවා OSO3H කාණ්ඩය මෙතෙන්ට එනවා මාකෝනිකෝෆ් නීතිය. ඊට පස්සේ ජලය දානවා. ජලය දැම්මම ජල විච්ඡේදනය වෙලා අවසාන ඵලය මෙතන ජල විච්ඡේදනය වෙලා මේක ගැලවිලා යනවා. මෙතන OH එක එනවා මධ්‍යසාරය. ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය ගත්තොත් සාන්ද්‍ර සල්ෆරික් ආකලනයෙන් පස්සේ ජලය එකතු කරාම එක තැනකට H එක අනිත් තැනට OH එක. මාකෝනිකෝෆ් නීතිය අනුව හයිඩ්‍රජන් වැඩි තැනට H එක හයිඩ්‍රජන් අඩු තැනට OH එක. මාකෝනිකෝෆ් නීතිය අනුව මේ දේ සිද්ධ වෙනවා. මේක තමයි අවසන් ඵලය. මේ අනුව ඇල්කීන එකට මේ බලන්න CH3 CH3 මේ වගේ තවත් ඇල්කීන එකට පළවෙනි අවස්ථාවේදී සාන්ද්‍ර සල්ෆරික් එකතු කිරීම, දෙවෙනි අවස්ථාවේදී ජල එකතු කිරීම, සාන්ද්‍ර සල්ෆරික් එකතු කළාම ළමයි කියන්නේ H මෙතෙන්ට OSO3H මෙතෙන්ට ඊට පස්සේ ජලය දැම්මම OSO3H ඉවත් වෙනවා මෙතෙන්ට OH යනවා. මේ අනුව අවසාන ප්‍රතිඵලය මෙහෙම හිතන්න මාකෝනිකෝෆ් නීතිය අනුව ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට OH. අවසානයේ වෙන්නේ ජල විච්ඡේදනයක් ආකාරයට. හයිඩ්‍රජන්
ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි දැනට H අඩු දැනට OH. මේ ආකාරයට අපිට ලැබෙනවා මධ්‍යසාරය. බලමු මේ සාකච්ඡා කළේ ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් දාලා ජල විච්ඡේදනයෙන් ලැබෙන ඵලය මධ්‍යසාර. මේ බලන්න. ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් එකතු කිරීම. ඔබ ද්විත්ව බන්ධනයේ එක තැනකට H එක දාන්න, තර CH3 වෙනවා. අනිත් තැනට දාන්න OSO3H. මෙහෙම සම්බන්ධ කරා. මේ ඇල්කීනය ගන්න. සාන්ද්‍ර සල්ෆිරික් දැම්මම මාකනිකෆ් නීතිය අනුව ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට H දාන්න. මෙතෙන්ට හයිඩ්‍රජන් වැඩි තැනට H දාන්න. හයිඩ්‍රජන් අඩු තැනට OSO3H දාන්න. මේ ප්‍රොපීන් සඳහා ගන්න මේ සංයෝගය ළමයි කියන්නේ කොහොමද මේකට H කොතෙන්ටද එකතු කරන්නේ? සාන්ද්‍ර සල්ෆිරික් දැම්මම ඔබ H එකතු කරන්නේ මේ කාබන්ටද මේ කාබන්ටද? මොකද්ද නීතිය? මාකනිකෆ් නීතිය. කොහොමද එවන? මෙතෙන්ට H, මෙතෙන්ට OSO3H, CH3, CH3. මේ කාබන්ට H එක, මේ කාබන්ට OSO3H. අපි ඒකට ගත්තේ ඇල්කීන සාන්ද්‍ර සල්ෆිරික් සමග සෑදෙන ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. මේ සේරම ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මේ සියල්ලම ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මේ සියල්ලම ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. addition ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මේ සියලුම ප්‍රතික්‍රියා සඳහා සක්‍රිය කාරකය H ධන. සක්‍රිය කාරකය H ධන. ඉලෙක්ට්‍රෝෆයිලය H ධන. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන සාන්ද්‍ර සල්ෆිරික් ඇල්කීන සමග ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. මේ සියල්ලම අපි බලමු ඊළඟ අවස්ථාව ඇල්කීන වලින් මධ්‍යසාර ලබා ගැනීම. ඔබ දැක්කා ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් දාලා ඊට පස්සේ ජල එකතු කරාම මධ්‍යසාරයක් ලැබුණා. සාන්ද්‍ර සල්ෆිරික් දාලා ආකලනය වුණාන් පස්සේ ජල එකතු කළාම මධ්‍යසාරයක් ලැබුණා. ඒක තමයි අපි මෙතෙක් ඉගෙන ගත්තේ. දැන් බලමු ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් එකතු කළ ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් එකතු කර ඊට ජලය එක්කර ජල විච්ඡේදනයෙන් ලැබෙන මධ්‍යසාරයට ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆිරික් එකතු කළා ලැබෙන ඵලයට ජල එකතු කරාම ලැබෙනවා මධ්‍යසාරයක්. ලැබෙන මධ්‍යසාරය ඇල්කීනයට
තනුක සල්ෆියරික් එකතු කිරීමෙන් මෙතින් ඍජුවම ලබාගත හැක. ළමයිනේ ඇල්කීනයකට සාන්ද්‍ර සල්ෆියරික් එකතු කළා ලැබෙන ඵලයට ජලය දැම්මම එන මද්දසාරය එකෙල්ලෙම ලබා ගන්න පුළුවන් ඇල්කීනයට තනුක සල්ෆියරික් එකතු කිරීමෙන්. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධිය කියන්නේ මේ බලන්න CH3 CH දිත්ත බන්ධනය CH2 මේ තියෙන සාන්ද්‍ර සල්ෆියරික් අංක 1 ලැබෙන ඵලයට ජලය දානවා දෙවක. තර හැදෙන ඵලය හයිඩ්‍රජන් වැඩි දැනට H යනවා අඩු දැනට OH. මාකනිකෆ් නීතිය. මේ දේම සිද්ධ වෙනවා ඇල්කීනයට තනුක සල්ෆියරික් එකතු කළාම. මේ නිසා මේ විශේෂ සිද්ධිය ඉතා වැදගත් ඇල්කීන වලින් මද්දසාර ලබා ගැනීමේදී මේ තියෙන ඇල්කීන වලට තනුක සල්ෆියරික් දැම්මම මේ සිදු දේම සිද්ධ වෙනවා තනුක සල්ෆියරික් යටතේ ජල විච්ඡේදනයක් වෙන්නේ. මෙතනට H මෙතනට OH. ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි දැනට H අඩු දැනට OH. මාකනිකෆ් නීතිය අනුව ක්‍රියාත්මක. මේ තමයි සාන්ද්‍ර සල්ෆියරික් 1 2 ජල එකතු කිරීම. දැන් බලන්න මේ අවස්ථාව කෙසේ වද එතලීන් ඒ කියන්නේ එතීන් කියන කෙනා කාබන් දෙකකින් සෑදුණු මෙන්න මේ සංයෝගය තනක සල්ෆියරික් සමග ඍජුවම එතිල් මද්දසාරය පිළිල කිරීම විද්‍යාගාරයේදී පහසු නොවේ කියලා තියෙනවා. පාසල් විද්‍යාගාරයේදී අපිට මේ ඇල්කීනේ හදලා ඒකට තනක සල්ෆියරික් දාලා එකෙල්ලේම මෙතනට H එකයි මෙතනට OH එකයි එකතු වෙලා මෙතනට H එක තුනම මෙතිල් මෙතන OH එක තුනම CH3 CH2 OH වෙනවා. එතිල් මද්දසාරය පිළිල කරන් ටිකක් අමාරු බවයි කියවෙන්නේ. එතිල් ඍජුවම එතිල් මද්දසාරය පිළිල කිරීම විද්‍යාගාරයේදී පහසු නොවේ. පහසු නොවන බවයි කියන්නේ. මේ බලමු. ඇල්කීන වලට තනුක සල්ෆියරික් එකතු කරාම හැදෙන ඵලය මද්දසාර මාකනිකෆ් නීතිය අනුව මෙතන H මෙතන OH. ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය. මේ තියෙන ජල විච්ඡේදනය. CH3 CH में हाइड्रोजन वेडी कार्बन हाइड्रोजन अडु कार्बन वेडी कार्बन H अडु कार्बन OH දැන් ළමයි කියන්නේ මේකේ හැදෙන ඵලය කියන්න බලන්න මෙතෙන්ට කවුද සම්බන්ධ වෙන්නේ H එක මෙතෙන්ට OH එක මේ තනුක සල්ෆියරික් දාන්නේ සාන්ද්‍ර නෙමෙයි සාන්ද්‍ර දැම්ම නම් වෙනස් මෙතෙන්ට H එක මෙතෙන්ට OSO3H මේ තනුක සල්ෆියරික් දාන CH3 C CH3 මෙතෙන්ට CH3 OH ඉහත දක්වා ඇති ප්‍රතික්‍රියාවලදී මේ බලන්න මේ ප්‍රතික්‍රියාවලදී ඇල්කීනේට ජල අණුවක් ආකලනය වී මේ ආකාරයට මද්දසාරය හැදලා තියෙන බලන්න මෙතෙන්ට H මෙතෙන්ට OH මෙතෙන්ට H මෙතෙන්ට OH මද්දසාර පිළිල කිරීම ඇල්කීන වලින් පැහැදිලි දැන් බලමු ඊළඟ අවස්ථාව ඇල්කීන हाइड्रोजनीकरण में तीन द्वित्व बंधन हाइड्रोजन एकतु किरी में उत्प्रेरक सियुम लेस कुडुकर लद
සියුම් ලෙස කුඩු කරන ලද ප්ලැටිනම් පැලඩියම් හෝ නිකල් මේ උත්ප්‍රේරක හමුවේ ඇල්කීන මේ හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා වීමෙන් මේ උත්ප්‍රේරක මේ ද්විත්ව බන්ධන නැති වෙලා හයිඩ්‍රජන් ආකලනය වෙනවා. මේ හයිඩ්‍රජන් ආකලනය මේ තියෙන්නේ හයිඩ්‍රජන් ආකලනය උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය උත්ප්‍රේරක තත්ත්වයටයි හයිඩ්‍රජන් ආකලනය වෙනවා ද්විත්ව බන්ධනය නැති වෙනවා අසන්තෘප්ත සංයෝගය සන්තෘප්ත වෙනවා ඇල්කීනය ඇල්කේනය වෙනවා ඇල්කීනය ඇල්කේනය බවට පත් වෙනවා කැමැති උත්ප්‍රේරකයක් යොදා ගන්න ප්ලැටිනම් පැලඩියම් නිකල් ඕනම එක යොදා ගන්න මේ සඳහා මේ බලන්න හැදෙන ඵලය කියන්නේ එතීන් එතේන් බවට පත් වෙනවා මෙන්න සෑදෙන ඵලය CH3 මේකෙන් හැදෙන ඵලය කියන්න බලන්න හයිඩ්‍රජනීකරණය කළාම හයිඩ්‍රජන් එකතු කිරීම හයිඩ්‍රජනීකරණය කියලා අපි මේක හඳුන්වන්නේ හයිඩ්‍රජනීකරණය CH3 CH2 CH3 මේ අවස්ථාව මෙතෙන්ට H එකයි මෙතෙන්ට H එකයි මේ බලන්න CH3 CH3 මෙතෙන්ට එක H එකයි මෙතෙන්ට එක H එකයි හයිඩ්‍රජන් අණුවක් මේකට සම්බන්ධයි මේ විදිහට මේ සියලුම ප්‍රතික්‍රියා අපි හඳුන්වන්නේ හයිඩ්‍රජනීකරණය නමින් හයිඩ්‍රජනීකරණය උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය මේ ප්‍රතික්‍රියා හයිඩ්‍රජනීකරණය හයිඩ්‍රජනීකරණය ප්‍රතික්‍රියා හඳුන්වන්නේ හයිඩ්‍රජනීකරණය ලෙස බලන්න ඇල්කීන හයිඩ්‍රජනීකරණයෙන් ඇල්කේන බවට පත් කිරීම උත්ප්‍රේරක යටතේ නිකල් පැලඩියම් ප්ලැටිනම් ඕනක පාවිච්චි කරන්න මෙති ඇල්කීන හයිඩ්‍රජනීකරණය උත්ප්‍රේරිත යටතේ හයිඩ්‍රජන් ආකලනය හයිඩ්‍රජනීකරණය මේ සියලුම ප්‍රතික්‍රියා හයිඩ්‍රජන් එකතු වීම අපි හඳුන්වන්නේ හයිඩ්‍රජනීකරණය හැටියට. දැන් බලමු ඇල්කීනයට තනුක සිසිල් ශාරීය කේමනෆෝ එකතු කළ විට තනුක ශාරීය කේමනෆෝ පොටෑසියම් පර්මැංගනේට් දම් පාටයි ඇල්කීනයකට තනුක සිසිල් ශාරීය කේමනෆෝ එකතු කළ විට ශාරීය කේමනෆෝ කියන ළමයි ඔබ දන්න කියන ඔක්සිකාරකයක් ශාරීය මාධ්‍යයේදී ඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙලා පර්මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ආම්ලික මාධ්‍යයකදී නම් පර්මැංගනේට් මැංගනස් දර දෙක බවට ඔක්සි හරණය වෙන්නේ. ශාරීය මාධ්‍යයකදී නම් පර්මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සි හරණය වෙන්නේ. ඇල්කීනය ඔක්සිකරණය වී එය ඔක්සිකරණය වී ඩයෝල සෑදෙන අතර දම් පැහැති පර්මැංගනේට් ද්‍රාවණය විවරණ වී දුබුරු පැහැති මැංගනීස් ඩයොක්සයිඩ් අවක්ෂිපය බවට පත් වෙනවා. තනුක සිසිල් ශාරීය කේමනෆෝ ඉතා වැදගත් මේ ප්‍රතික්‍රියා තත්ත්ව ඉතාමත්ම වැදගත්. තනුක සිසිල් ශාරීය කේමනෆෝ සාන්ද්‍රයව දැම්මොත් අපි මේ බලාපොරොත්තු වන ඵලය එන්නේ නැහැ.
මේ කාබන් දිත්ත බඳනයෙන් කැඩලා වෙනත් කාබනික පළ බවට ඔක්සිකරණය වෙලා යනවා. ඒ නිසා ළමයි මෙන්න මේ විදියට දිත්ත බඳන විවෘත වෙලා ඒ ස්ථාන දෙකට OH කාණ්ඩ දෙකක් මේ විදියට සම්බන්ධ වීමෙන් ඩයෝල් ව්‍යුත්පන්න OH කාණ්ඩ දෙකක් ඕල් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් ඩයෝල සෑදෙන අතරම ශාරීය permanganate manganese dioxide බවට ඔක්සි හරණය වෙනවා. මේක හොඳ ඔක්සිකාරකයක් කාරකයක් හරණය වෙනවා. මේ බලන්න මෙතෙන්දී ළමයි කියන්න බලන්න මේකෙන් හැදෙන ඵලය තනුක සිසිල් මේ බලන්න තනුක සිසිල් ශාරීය කේමනපෝ කියන්න හැදෙන ඵලය ලියන්න බලන්න කොහොමද ලියන්නේ මෙතෙන්ට OH එකයි මෙතෙන්ට OH එකයි CH3 CH CH2 මෙතෙන්ට OH මෙතෙන්ට OH බලන්න OH කාණ්ඩ දෙකක් ඇල්කීනේට ශාරීය කේමනපෝ දැම්ම පස්සේ OH කාණ්ඩ දෙකක් ඩයෝල මේ වෙලාවේදී permanganate manganese dioxide බවට පත් වෙනවා. බලන්න ඇල්කීන අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වෙන් කර හඳුනා ගැනීම මේ ප්‍රතිකාරකය මගින් කළ හැකියි. අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයකට ශාරීය තනුක සිසිල් permanganate එකතු කළාම දම්පැහැ විවරණය වෙලා දුඹුරු අවක්ෂේප හදනවා. මේ බලන්න මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව මෙතන ධන 7 තියෙන. මෙතන ධන 4 තියෙන. මේක දුඹුරු අවක්ෂේපය. මේක දම්පාට විවරණ වල දුඹුරු පැහැති ඝනයක් සෑදෙනවා මේ ප්‍රතික්‍රියාවෙන්. ධන 4 බවට ඔක්සි හරණය වෙනවා. ඔක්සිකරණාංකය අඩුවීම කියන්නේ ඔක්සි හරණය. ශාරීය කේමනපෝ ඔක්සි හරණය වෙනවා. එයා ඔක්සිකාරකය. එයා මගින් මේ ඇල්කීනය ඩයිෝල් බවට ඔක්සි මේ තියෙන කරණය වෙනවා. ඔක්සිකරණය. මෙයා ඔක්සි හරණය වෙනවා. මෙයා ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ ඇල්කීන ශාරීය මාධ්‍යදී permanganate මගින් ඩයෝල බවට ඔක්සිකරණය කරනවා. බලමු ශාරීය permanganate තනුක සිසිල් ශාරීය permanganate දැම්මන් පස්සේ සෑදෙන ඵලය අපි ලියමු CH3 CH3 දිත්ත බන්ධනය විවෘත වෙනවා. මෙතෙන්ට OH දම් පාට විවරණ වෙනවා. නැති වෙලා පාට නැති වෙලා manganese dioxide දුඹුරු ඝනයක් බවට පත් වෙනවා. මේක තමයි විපර්යාසය. ඔක්සිකාරකය ඔක්සි හරණය වෙනවා. ඇල්කීනය මේ වෙලාවේදී ළමයි කියන්නේ ඇල්කීනය ඩයෝල බවට
ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය. බලමු ඊළඟ අවස්ථාව. බලන්න permanganate වල manganese වල ඔක්සිකරණ අවස්ථාව. manganese dioxide වල manganese වල ඔක්සිකරණ අවස්ථාව 14යි. මේ අනුව ධන 7 සිට ධන 4 දක්වා ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඒකට කියන්නේ ඔක්සි හරණය. ඔක්සි හරණය. ඔක්සි හරණය කියලා අපි හඳුන්වන්නේ. ඔක්සි හරණය. manganese වල ඔක්සිකරණාංකය ධන 7 සිට ධන 4 දක්වා අඩු වෙනවා. දම් පැහැ විවරණ වෙලා දම් පාට විවරණ වෙලා දුඹුරු අවක්ෂේපයක් සාදනවා. ඔක්සිකාරකයේ ඔක්සි හරණය. දැන් අපි බලමු මෙන්න මෙතන. මේ බලන්න C ද්විත්ව බන්ධනය C H H මේ ආකාරයට බලන්න හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණයි. එනිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා කාබන් දෙසට. හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝනයේ කාබන් දෙසට ආකර්ෂණය වීමේදී ඔක්සිකරණාංකය අපි මෙයාගේ දානවා ධන 1. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් තම පරමාණු දෙසට ආකර්ෂණය කරනවා නම් එයාගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. මේ තව අවස්ථාවක්. HF මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයම ෆ්ලෝරින් දෙසට අදිනවා. වඩා විද්‍යුත් ඍණ පරමාණු. එහි ප්‍රතිඵලය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයම කෙනෙක් වෙතට අදිනවා නම් එයාගේ ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. අනිකාගේ ධන 1යි. ඒ විදිහට හිතන්න මෙතන හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණයි. ඒ නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා. එතකොට H මත ධන C මත ඍණ. මෙතන H මත ධන C මත ඍණ. අවසානයේදී බලන්න. මේ කාබන් එකම වර්ගයේ කාබන් බන්ධන ඉලෙක්ට්‍රෝන කහටවත් අදින්නේ නැහැ. මේ නිසා මේ කාබන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. මෙතනත් ඒ වගේමයි මේ කාබන් ඍණ 2. දැන් බලන්න මේ වගේ අවස්ථාවක් ගමු. කාබන්ට H2 මෙහෙම තිබුණා. අපි ශාරීය permanganate එකතු කළාම තනුක ශාරීය permanganate එකතු කළාම මේ විදිහට OH කාණ්ඩ දෙකක් මේ කාබන්ට සවිවෙනවා. දැන් මේ කාබන් වල ඔක්සිකරණාංකය බලමු. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය කාබන් දෙසට අදිනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය කාබන් දෙසට අදිනවා. මේ අනුව H මත ධන 1 මෙතන ඍණ 1. මෙතන ධන 1 මෙතන ඍණ 1. මේ කාබන් වලින් මොකුත් වෙන්නේ නැහැ. මේ CO බන්ධනය ගැන කියන්න. කාබන්ට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට අදිනවා. එහි ප්‍රතිඵලය කාබන් මත ධන ඔක්සිජන් මත ඍණ. දැන් බලන්න කාබන් වල ඔක්සිකරණාංක ටික එකතු කරන්න. ධන 1යි ඍණ 1යි කැපිලා යනවා බිඳුවයි. මේ ඍණ 1 ඉතුරු වෙනවා. මේ නිසා මේ කාබන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. දැන් බලන්න ඍණ 2 සිට ඍණ 1 දක්වා වෙනස් වෙලා බලන්න. ඇල්කීනේට
මේ තියෙන්නේ ඇල්කීනේට තනුක ශාරීය KMNO4 එකතු කළාම දිත්ත බන්ධන විවෘත වෙලා මේ කාබන් පරමාණු දෙන OH කාණ්ඩ සම්බන්ධ වෙනවා. බලන්න කාබන වල ඔක්සිකරණාංක කියලා වෙච්ච දේ ඍණ 2 සිට ඍණ 1 දක්වා. ඍණ 2 ඍණ 1 0.12. ඒ වගේ ඍණ 1 සිට ඍණ 2 දක්වා වැඩි වෙලා. මේ බලන්න. කාබන වල ඔක්සිකරණ අවස්ථාව මේ තියෙන්නේ ඍණ 2 සිට ඍණ 2 සිට කාබන වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි ධන 1යි කැපෙනවා. මෙතන ඍණ 1යි ඉතුරු වෙන්නේ. ඍණ 1 දක්වා වැඩි වෙලා ඔක්සි කරණය මේ අනවා කාබන් ඔක්සිකරණය වෙන ඔක්සිකරණාංගය ඍණ 2 සිට වැඩි වෙනවා ඍණ 1ට. permanganate manganese dioxide බාට ඔක්සිහරණය වෙනවා. redox ප්‍රතික්‍රියා. ඔක්සිකරණ හරණ ප්‍රතික්‍රියාවන්ට කියන නම redox. මේ අනුව මේ ඇල්කීනය ඔක්සිකරණය වෙනවා. මේ ඔක්සිකාරකය හමුවේ. ඒ ඔක්සිකරණාංක වලින් ළමයි පැහැදිලි කළේ ඔබට මේ ඔක්සිකරණ ක්‍රියාව. තේරුණාද? දැන් බලමු. ඊළඟ අවස්ථාව. දක්වා ඇති පරිදි ද්විත්ව බන්ධන වලට සම්බන්ධ කාබන් වලට OH කාණ්ඩයේ බැගින් සම්බන්ධ වීමෙන් සෑදෙන සංයෝග ග්ලයිකෝල්. මේදී කාබනික සංයෝගයේ ඔක්සිකරණය වන අතර ශාරීය මාධ්‍යදී permanganate manganese dioxide බවට ඔක්සිහරණය වෙනවා. මේ අනුව ළමයිනේ මේ ආකාරයේ ද්විත්ව බන්ධනික සංයෝග ශාරීය permanganate තනුක සිසිල් ශාරීය තනුක සිසිල් ශාරීය permanganate එකතු කළාම ද්විත්ව බන්ධනය විවෘත වෙලා මෙන්න මේ OH කාණ්ඩ දෙකක් තියෙන සංයෝග බවට පත් වෙනවා. මේ බලන්න එතීන් වලින් සෑදෙන සංයෝගය. එතීන් වලින් සෑදෙන සංයෝගය CH2 ද්විත්ව බන්ධනය CH2 මේකෙන් සෑදෙන්නේ CH2 මේකට OH මේකටත් OH. මේ සංයෝගය හඳුන්වන්නේ glycol නමින් තනුක සිසිල් ශාරීය KMNO4 තනුක සිසිල් ශාරීය KMNO4 තනුක සිසිල් ශාරීය potassium permanganate එකතු කළාම OH කාණ්ඩ දෙකක් වෙන නිසා ඒ සංයෝග පොදුවේ ග්ලයිකෝල් නමින් හඳුන්වනවා. ග්ලයිකෝල්. බලන්න අපි එතීන් වලට තනුක සිසිල් ශාරීය KMNO4 එකතු කළාම ඒ ද්විත්ව බන්ධනයේ තියෙන කාබන් දෙකටම OH කාණ්ඩ එක බැගින් සම්බන්ධ වෙනවා. එක කාබන් එකට එක බැගින් OH කාණ්ඩ දෙකක්. ඒවා හඳුන්වන්නේ ග්ලයිකෝල් නමින්. කාබනික සංයෝගය මෙහිදී ඔක්සිකරණය වෙනවා ග්ලයිකෝල් බවට. ශාරීය මාධ්‍යදී permanganate manganese dioxide බවට ඔක්සිහරණය වෙනවා. මේ තමයි
ඇල්කීන වල ප්‍රතික්‍රියා. අසන්තෘප්ත සංයෝග. කාබන් කාබන් ද්විත්ව බන්ධන. කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන. අසන්තෘප්ත සංයෝග. ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන තියෙනවා. මේ තියෙන්නේ ඒ ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන වලට නැතිනම් අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වලට මේ ප්‍රතිකාරක එකතු කළාම තනුක සිසිල් ශාරීය කැමෙනෆෝ මොනවද වෙන්නේ? දම් පැහැ විවරණ වෙනවා. මේ තියෙන්නේ මෙම ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියාවී දම් පැහැ විවරණ වන අතර ඒ සිද්ධිය ප්‍රමාණවත්. මොකද අසන්තෘප්ත සංයෝග හඳුනා ගැනීමේ පරීක්ෂාවක් ලෙස මේ ප්‍රතිකාරක යොදා ගන්න පුළුවන්. අසන්තෘප්තතාව හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා මේ පරීක්ෂාව හඳුන්වන්නේ බේය පරීක්ෂාව නම්. ළමයි මොකද්ද බේය පරීක්ෂාව කියන්නේ? බේය පරීක්ෂාවක් කියලා කියන්නේ ඇල්කීන එකට හෝ ඇල්කයින් එකට තනුක සිසිල් ශාරීය කේමනෆෝ එකතු කළාම ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඇල්කීනේ ඔක්සීකරණය වෙනවා. ශාරීය පර්මැංගනේටය මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. දම් පැහැය විවරණ වෙලා දුඹුරු අවක්ෂේපයක් සාදනවා. දුඹුරු අවක්ෂේපය ඒ තමයි මැංගනීස් ඩයොක්සයිඩ්. බේය පරීක්ෂාව මේ පරීක්ෂාව හඳුන්වන්නේ අසන්තෘප්තතාව හඳුනා ගැනීමේ බේය පරීක්ෂාව හැටියට. මේ තියෙන ඇල්කීන ඇල්කයින් මේ සියල්ලම මේ පරීක්ෂාවට අවනත වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඇල්කේන සහ ඇල්කීන එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න මේ පරීක්ෂාව පාවිච්චි කළා. ඒ වගේම ඇල්කේන සහ ඇල්කයින වෙන් කර හඳුනා ගන්න පුළුවන් මේ පරීක්ෂණය පාවිච්චි කළා. ඒ අනුව අපිට පුළුවන් මෙතෙන් CH3 CH ද්විත්ව බන්ධන CH2 මෙන්න මේවා වෙන් කර හඳුනා ගන්න. මේ බලන්න වෙන් කර හඳුනා ගැනීම වෙන් කර හඳුනා ගැනීම මේ සංයෝග දෙකටම අපි එකතු කරනවා. තනුක සිසිල් ශාරීය කේමනෆෝ මෙතන වෙනසක් නැත. ඇල්කේන වලින් මේකේ දම් පැහැය විවරණ වේ. දම් පැහැය විවරණ වේ. අසන්තෘප්ත සන්තෘප්ත සංයෝග වෙන් කර හඳුනා ගැනීම. මේ සඳහා මේ තවත් පරීක්ෂාව මේ බලන්න ඇල්කයින් සහ ඇල්කේන වෙන් කර ගැනීම. තනුක සිසිල් ශාරීය කේමනෆෝ දම් පැහැය විවරණ වෙනවා. අසන්තෘප්ත සංයෝගයේ විතරයි ළමයි දම් පැහැය විවරණ වන්නේ. ඇල්කේනය කිසිදු විපර්යාසයක් ඇති කරන්නේ වෙනසක් ඇති නොකරයි. දම් පැහැය වෙනසක් ඇති කරන්නේ නැහැ. දම් පැහැය විවරණ වෙනවා. මේ අනුව අපිට පුළුවන් ඇල්කීන ඇල්කේන වෙන් කරගන්න. ඇල්කයින සහ ඇල්කේන වෙන් කරගන්න.
නමුත් මේ පරීක්ෂාවෙන් පරීක්ෂාවෙන් බෑ හොඳට මතක තියාගන්න. ඇල්කීන සහ ඇල්කයිඩ වෙන් කරගන්න. ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන තියෙන සංයෝග වෙන් කරගන්න බෑ මේ පරීක්ෂණේ. ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන තියෙන සංයෝග පරීක්ෂාවෙන් වෙන් කරගන්න බෑ ළමයි. හරිද? දැන් බලමු. ඇල්කීන වල ප්‍රතික්‍රියා යටතේ බලන්න මෙතෙක් අපි ඉගෙනගත් ප්‍රතික්‍රියාවල සාරාංශය දීලා තියෙනවා. ඔබ මුලින්ම ඉගෙන ගත්තේ ඇල්කීන. මුලින්ම ඉගෙන ගත්තේ ඇල්කීන එකට HBr එකතු කිරීම. මාර්කොනිකොෆ් නීතිය. හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට Br. මේ බලන්න. ඇල්කීන HBr මාර්කොනිකොෆ් නීතිය. ඊළඟට ඔබ ඉගෙන ගත්තේ ඇල්කීන HBr වගේම HCl HI මාර්කොනිකොෆ් නීතිය. හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට Cl වැඩි තැනට H අඩු තැනට I. මේ සියල්ලම එකම ආකාරයේ මාර්කොනිකොෆ්. ඊගාට ඔබ ඉගෙන ගත්තේ ඇල්කීන බ්‍රෝමින් සමග ප්‍රතික්‍රියා. මේ තියෙන ද්විත්ව බන්ධන හරහා බ්‍රෝමින් සම්බන්ධන Br දෙකක්. ඊළඟට ඉගෙන ගත්තා ඇල්කීන වල හයිඩ්‍රජනීකරණය. මේ තියෙන ද්විත්ව බන්ධනය ඇල්කේනේ බාටපත් වෙනවා. හයිඩ්‍රජන් ආකලනය වෙනවා. ඇල්කීන HBr සමග මේ තියෙන ඉලෙක්ට්‍රෝෆිලික ආකලන මාර්කොනිකොෆ් නීතිය. හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට Br. ඇල්කීන HBr සමග හයිඩ්‍රජන් අඩු තැනට H අනිත් ස්ථානයට හයිඩ්‍රජන් වැඩි තැනට Br. ඒ තමයි පෙරොක්සයිඩ් ඇති විට මේ තියෙන HBr පෙරොක්සයිඩ් ඇති විට HBr සමග ප්‍රතික්‍රියාව. ඊගාට අපි ඉගෙන ගත්තේ ඇල්කීන සාන්ද්‍ර සල්ෆියුරික් එක හයිඩ්‍රජන් වැඩි තැනට ද්විත්ව බන්ධනය H අඩු තැනට OSO3 සාන්ද්‍ර සල්ෆියුරික්. ඇල්කීන එකට තනුක සල්ෆියුරික් දැම්මම මද්දසාර පිළිල කරන්න පුළුවන්. මාර්කොනිකොෆ් නීතිය අනුව හිතන්න ද්විත්ව බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට OH මද්දසාර. අවසානයේ ඉගෙන ගත්තේ බේය පරීක්ෂාව. ඇල්කීනේට ශාරීරික කේමල for දැම්මම ද්විත්ව බන්ධනයේ විවෘත වෙලා ස්ථාන දෙකට OH. මේ තමයි ඇල්කීන වල ඔබ ඉගෙනගත් ප්‍රතික්‍රියාවල සාරාංශය. මේ බලන්න CH3 CH ද්විත්ව බන්ධනය. දැන් ළමයි කියන්නේ HBr සෑදෙන ඵලය කියන්නේ මෙතෙන්ට H මෙතෙන්ට Br. මාර්කොනිකොෆ් නීතිය. මෙතෙන්ට H මෙතෙන්ට Br. මාර්කොනිකොෆ් නීතිය. ඊගාට මේ ආකාරයටම HCl මේ ආකාරයටම HI මාර්කොනිකොෆ් නීතිය. මේ බලන්න CH3 හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට I. මෙතන හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට Cl මාර්කොනිකොෆ්. දැන් ඊළඟ අවස්ථාව HBr peroxide. Peroxide ඇති විට ප්‍රතිමාර්කොනිකොෆ්. මෙතෙන්ට H මෙතෙන්ට Br. CH3 CH2 CH2 Br. ඔබ බලන්න මේ වගේ සටහනක් නිර්මාණය කළ ඔබටත් හිස්තැන් පුරවන්න පුළුවන්ද කියලා. ඊගාට ඇල්කීනේට සාන්ද්‍ර සල්ෆියුරික් හයිඩ්‍රජන් වැඩි තැනට H මෙතනට OSO3H මේ විදිහට
OSO3H ඊගාවට හයිඩ්‍රජනීකරණය හයිඩ්‍රජන් ප්ලැටිනම් නිකල් පැලඩියම් දිත්ත බන්ධනය හරහා හයිඩ්‍රජන් අණු ආකලනය වෙනවා CH3 CH2 CH3 ඇල්කීන එකට තනුක සිසිල් ශාරීය කේමනෆෝ තනුක සිසිල් ශාරීය කේමනෆෝ දිත්ත බන්ධනය හරහා සම්බන්ධ වෙනවා OH කාණ්ඩ දෙකක් මේ විදිහට ඇල්කීන එකට තනුක සල්ෆිරික් දැම්මන් පස්සේ මාකනිකෆ් නීතිය අනුව හයිඩ්‍රජන් වැඩි තැනට H අඩු තැනට OH කාණ්ඩයක් සම්බන්ධ වී මධ්‍යසාර සෑදෙනවා CH3 CH CH3 OH ඔබ ඉගෙනගත්ත ඇල්කීනවල සියලු ප්‍රතික්‍රියා සාරාංශ කළා සියලු ප්‍රතික්‍රියා මතක් කළා මේ සියල්ලම ඔබට පුළුවන් වේ යුතුයි ඇල්කීන HBr HCl HI ද්‍රව්‍ය මාධ්‍යකදී මාකෝනිකෆ් නීතිය අනුව පෙරොක්සයිඩ් මාධ්‍යකදී ප්‍රතිමාකෝනිකෆ් ඇල්කීන සාන්ද්‍ර සල්ෆිරික් එක ආකලනය තනක සල්ෆිරික් සමග මධ්‍යසාර හයිඩ්‍රජනීකරණය ප්ලැටිනම් හෝ නිකල් හෝ පැලඩියම් සමග හයිඩ්‍රජන් ඇල්කේන බවට පත් තනුක සිසිල් ශාරීය කේමනෆෝ බේය පරීක්ෂාව දිත්ත බන්ධන විවෘත වෙලා OH කාණ්ඩ දෙක මේ තමයි ඔබ ඉගෙනගත් ඇල්කීන වල ප්‍රතික්‍රියා මේ සියල්ලම ඔබට පුළුවන් විය යුතුයි අපි ඊළඟ පාඩමේදී හමු වෙමු ඇල්කයින වල ප්‍රතික්‍රියා පිළිබඳ සාකච්ඡා කරා